ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසෙක්වා ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ලුක්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. මේ ක්‍රිස්තුවරයා විය හැකිදැයි සෙනග අපේක්ෂාවෙන් බලා සිටියදීත් හැමදිනම ජොහාන් ගැන විවාද කරමින් සිටියදීත් ජොහාන් සියල්ලන්ට පිළිතුරු දෙමින් මම නම් ඔබ ජලයෙන් බෞතිස්ම ස්ථාපනය කරමි. එහෙත් මට වඩා අනුභව සම්පන්න උතුමෙක් එන්නේය. එතුමාණන්ගේ පාවහන් පටි මුදන්නවත් මම නොවටිමි. එතුමාණන් ශුද්ධාත්මයන්ගෙන්ද ගින්නෙන්ද ඔබ බෞතිස්ම ස්ථාපනය කරන සේක. තවද මුළු සෙනග බෞතිස්ම ස්ථාපනය ලැබූ විට ජේසුස් වහන්සේත් බෞතිස්ම ස්ථාපනය ලබා යාඥා කරමින් සිටියදී ස්වර්ගය විවර වී ශුද්ධාත්මයන්ෝ පරවියෙකුගේ රූපාකාරයෙන් උන්වහන්සේ කෙරෙහි පහළ වූසේක. එවිට ඔබ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝය. ඔබ කෙරෙහි ඊතා ප්‍රසන්න වී සිටිමි. අහසින් හඬක් නික්මිනි. ස්වාමීන් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. වඩිවන් ප්‍රමාන්තනි. මගේ ආදර ප්‍රමාන්තයනි ස්වාමීන් වහන්සේගේ ප්‍රසාද ස්නාපන මංගල්‍ය ස්වාමීන් වහන්සේ ජොර්දාන් නදියේ බෞතිස්ම ස්නාපනය ලබද්දී ඒක ඇයි මේ ඉරිදට ගන්නේ ඒ සිද්ධිය හේතුවක් තියෙනවා. අපි නත්තල් කාලේ ඉවරයි ආගමනය ඉවරයි නත්තල් කාලේ ඉවරයි දැන් අපි ඇතුල් වෙන්නේ සාමාන්‍ය සමයට. ඒක තමයි ගවලෙන් ඔක්කොම ගැලවිලා නත්තල් ගස් ගැලවිලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ගෙවල් වලත් ගලවන්න වෙනවා රජතුම් කට්ටිය මංගල්‍යයත් එක්ක. දැන් ජේසු දැන් මේ ලිටර්ජිකල් ඉයර් එක ජනවන්දනා වර්ෂය පෙළ ගැස්වෙන විදිහ හරි ලස්සනයි මගේ ප්‍රමාන්තනි. දැන් ජනවන්දනා වර්ෂය ආරම්භ වෙන්නේ ආගමනයෙන් උපතට ලෑස්ති වෙනවා කියන තැනින් ඊට පස්සේ උපත ඊට පස්සේ ජේසු උපතෙන් පස්සේ ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කරනවා. එතකොට ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කරලා ජනවන්දන අවසරේ මගදී අලුබදාදා පටන් අරගෙන චතාරිකයට යනවා. ඊට පස්සේ ආයිත් සාමාන්‍ය සමයට යනවා. ජේසුගේ ප්‍රසිද්ධ ජීවිතය කරපු දේවල් මේ සාමාන්‍ය සමයේ ඉරිදාවන් 34ක් තියෙනවා. දැන් මේක ඔබට මට ආරාධනා කරන්නේ මගේ ප්‍රේමාන්තනේ දැන් ජේසුත් එක්ක උපත ලබලා ඒ මිෂන් එක බාර ගන්න කැඳවීමක් මිෂන් එක බාර ගන්න කැඳවීමක්. එතකොට ඒක තමයි බෞතිස්මයේදී ජේසු මොකද කරන්නේ? උන්වහන්සේ හිතනවා අවුරුදු 12 දී ඔබට මතක නම් උන්වහන්සේ හිතනවා දැන් තමයි වෙලාව ගිහිල්ලා දේවස්ථානයේ දේශනා කරන්න පටන් ගත්තී. දේව අම්මා කියනවා නෑ යන් පුතේ යන් ගෙදර කියලා. එහෙමම නොකියුවට තේරෙනවද කියන එක. එහෙම තැනක ඉඳගෙන ඊට පස්සේ ආයිත් අවුරුදු 18ක් අම්මත් එක්ක ඉන්නවා. අම්මත් එක්ක ඉඳලා තමයි දැන් ඔන්න අවුරුදු 30 දී ජේසු ගිහිගේ අතහැරලා යන්නේ අබිනික්මන් කරන්නේ. ඒ යන තැනදී මගේ ප්‍රමාන්තනේ ජේසු ආලේපය බෞතිස්මයගෙන් තමයි එක පටන් ගන්න. එතකොට ඒ බෞතිස්මය ලබන වෙලාවේ ස්වර්ගය විවර වෙලා තාත්තගේ හඬ ඇහෙනවා ඔබ මගේ ප්‍රියාදර පුතා ඔබ ගැන මම ප්‍රසන්නයි කියලා. මගේ ආදර ප්‍රමාන්තනේ මතක තියාගන්න. අපි කියනවා progressive revelation and static revelation කියලා. progressive revelation කියලා කියන්නේ ඒ කියන්නේ ජේසු ජීවිතයේ භාවනාවත් එක්ක යාඥාවත් එක්ක මම කවුද කියන එක හොයාගෙන අත්දැකීමින් ගිය කෙනෙක්. එහෙම නැතුව එකපාර ශිග්ගල අනාවරණය ඇවිල්ලා මම පුතා දැන් ඔක්කොම දන්නවා කියන එක නෙමෙයි. ජේසු ඔබට මට පෙන්වුවේ ජීවත් වෙන විදිහ මගේ ප්‍රේමාන්තනේ. එතකොට උන්වහන්සේ දෙවියන් වහන්සේම තමයි. හැබැයි 100% උන්වහන්සේ මිනිස්සයා. එතකොට ජේසු දැනගෙන හිටියේ නැහැ. ඒ කියන්නේ ජේසුගේ මොකක්ද කාර්යය? මේවා ඔක්කොම තාත්තත් එක්ක ගනුදෙනුවේදී ටික ටික තමයි අනාවරණය වුනේ. ජේසු දේව වචනයත් එක්ක ඉඳලා සිනගෝගයට ගිහිල්ලා ඒ වචනය අහගෙන සුද්ධාත්මයන්ට අවදි වෙලයි මේ අනාවරණය ආවේ. ඔබගේ මගේ ජීවිත අනාවරණයත් ඒ වගේමයි. එකපාර ජීවිතේ වෙන්න ඕන ටික ඔක්කොම එකපාර දිගාරින්නේ නැහැ.
විවාහයේ උන්වහන්සේ එහෙම කිව්වනම් ඔබ බඳින්නේ අනිවාර්යෙන් ෂුවර් එකටම. තේරුණාද කියන එක? එහෙම කිව්වනම් ඔබ දාලා දුවනව නැද්ද? එදා දැක්කහම ඇඟ කිලිපොලා ගිහිල්ලා කරන්ට් එකක් වගේ ගිහිල්ලා ඊට පස්සේ ආසාවෙන් කවදාද බඳින්නේ කියලා බලාගෙන බැන්දයින් පස්සේ තමයි තේරුණාද කියන එක මගේ ආදර ප්‍රේමවන්තේනි. ඒක එහෙම වෙන්නේ එහෙම. ඒක තමයි යථාර්ථය. දැන් පූජක ජීවිතේත් මම ස්වාමි වෙනකොට මගේ ප්‍රමාදනේ දැන් ස්වාමි වෙලා ග්‍රෑන්ඩ් පාස් වෙනවා කියලා ජීවිතේ රිතුවේ නෑනේ නැද්ද? එහෙම ජීවිතේ රිතුවේ නෑ. මුලින්ම දලුගමට හම්බුනේ අපොයින්ට්මන්ට් ලෙටර් එක කාඩිනල්තුමා දලුගමට දීලා ඊට පස්සේ ගෙදර සති දෙකක නිවාඩුවක ඉන්නේ නැද්දි ඔන්න කියනවා දලුගම නෙමෙයි වත්තල යන්න කියලා. වත්තලට ගියයින් පස්සේ මං ජීවිතේටම වත්තල කියලා. වත්තලට ගියයින් පස්සේ වත්තලින් දඬුවම් මාරුවක් හම්බ වෙනවා බටගමට. තේරුණාද? බටගම ඊට පස්සේ බටගම ඉඳලා ඊට පස්සේ ඔන්න එතන සෙටල් වෙගෙන යනකොට මාස 8යි ආයි වත්තලටම එන්න කියනවා. සාමාන්‍යයෙන් ඇසිස්ටන්ට් පෙරිස් කෙනෙක්ව ආයිත් ගත්ත තැනට ආයි දාන්නේ නැහැ. ආයි වත්තල අවුරුදු 2ක් හිටලා 4ක් ඉඳලා ඊට පස්සේ ජීවිතේට කවුරුත් කරපු නැති මිෂන් එකක් වතුකරයට දානවා මාව. ඒක නම් දඬුවමක් නෙමෙයි. වතුකරයට දානවා හොරණ මතුගම අවිස්සාවෙල්ල වග සේවය කරන්නට. එහෙම ඉන්නේ නැද්දි මොකද වෙන්නේ? හොරණට දානවා. හොරණ මිනිස්සු මට ගහන්න ඇවිල්ලා මට හොරණට එපා කියලා පිකටින් එකක් කරලා ඊට පස්සේ මා කාඩිනල්තුමාට මම කියනවා පියාණනි මාව දාන්න මතුගම ෆාදර්ව හොරන්ට දාන්න කියලා ඒ දෙන්නම මාරු කරලා දානවා. ඊට පස්සේ මතුගම අවුරුදු 5ක් ඉඳලා තමයි මෙතනට ආවේ මගේ ප්‍රේමාන්තනේ. ජීවිතේට ස්වාමි වෙද්දී එහෙම හිතුවේ නැහැ. ඒක නිසා යාඥාවේදී තමයි අපිව ඉගෙන ගන්න. පෞල් ජීවිතය යාඥාවේ ඔබ ස්වාමීන් වහන්සේත් එක්ක ඉන්නදී තමයි ඒ රෙවලේෂන් එක අනාවරණය ස්වාමීන් වහන්සේ ඔබට දෙන්නේ. මගේ ආදර ප්‍රේමාන්තනේ බෞතිස්මය ලබද්දී ජේසුට අනාවරණ වෙනවා ඔබ මගේ ප්‍රියාදර පුතා කියලා. ඔබ ගැන මම ප්‍රසන්නයි කියලා. මගේ ආදර ප්‍රේමාන්තනේ ස්වාමීන් වහන්සේ ඒ ප්‍රසන්නතාවයත් එක්කයි ඒ මිෂන් එක කරන්නේ. ඒක රිලේෂන්ෂිප් එකක් එක්කයි මිෂන් එක කරන්නේ. ඔබගේ මගේ නැතිවෙච්ච පුත්‍රභාවය නැතිවෙච්ච දරුකම උන්වහන්සේ නැවත ඇති කරලා දෙන්න ආවේ. ආදම් මේව පව් කරද්දී ඔබගේ මගේ දරුකම නැති වුණා. ස්වාමීන් වහන්සේගේ සම්බන්ධකමෙන් කැඩුනා. දැන් ඒදම් උයනෙන් එළෙව්වා කියන්නේ ඒකයි. එහෙම නැතුව අර ඉඩම් ප්‍රශ්නයක් ඇවිල්ලා වැටක් ගහලා එහා පැත්තට දැම්ම නෙමෙයි. තේරුණාද කියන්නේ? ඒදම් උයන කියලා එහෙම උයනක් නැහැ හොඳේ. බොරු කියන්න ඕනේ නැහනේ. එහෙම උයනක් නැහැ. ඒක ඇවිල්ලා අපි සංකල්පයක් විදිහට ගන්න. එතකොට ඒ දම්මුවෙන් එළෙව්වා කියන්නේ කනෙක්ෂන් එක කැඩුනා. උන්වහන්සේගේ අභිමුඛයෙන් අයින් වුණා. එතකොට දෙවියන් වහන්සේ තීරණය කරනවා තමුන්ගේ එකම පුතාව එවන්න ඔබගේ මගේ පාපය නැසීමේ පිළියමක් වශයෙන්. ඒ නැතිවෙච්ච සම්බන්ධතාවය ඇති කරන්න. ඒ කැඩිච්ච බැම්ම බඳින්න. ඒ පැකිනිවැල ආයිත් යා කරන්න. ඒ දරුකමට ගන්න මගේ ආදර ප්‍රේමන්තයනේ ස්වාමීන් වහන්සේ මැරුණේ. උන්වහන්සේ මැරිලා උන්වහන්සේගේ ලේවලින් ඒ නෑකම ඒ මරණයේ මරයාගේ ණය ගෙවලා උන්වහන්සේගේ ලේවලින් ඔබ මම මිලදී ගත්තා. ඒකයි උන්වහන්සේ 1 කොරින්ති 3 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ 6 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තියේ කතා කරලා කියන්නේ උන්වහන්සේ පැහැදිලිවම කතා කරලා කියනවා අපිව අයිති නැහැයි කියලා. 6 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තිය 19 වෙනි වගන්තිය ඔබගේ ශරීර ඔබට දෙවියන් වහන්සේ දෙවා වදාළ ඔබ තුල වැඩ වසන ශුද්ධාත්මයන් වහන්සේගේ මන්දිර බව ඔබ නොදන්නවද? ඔබටම අයිති නැත. ඔබ මිලයටගත් අය වන්නෝය. එබැවින් ඔබගේ ශරීර දේව මහිමය සඳහා යොදවන්න. උන්වහන්සේ ඔබ මම මිලදී ගත්තා. ඒ කියන්නේ අර නැතිවෙච්ච දරුකම ඔබ මම මේ ලෝකෙට ඉපදුනේ අවජාතකයන් විදිහට. දරුකමක් නැහැ, උරුමයක් නැහැ. කාලකන්ණි තත්වයක්. ඒ අවජාතික තත්වයෙන් ස්වාමීන් වහන්සේ ඔබ මාව අපි කියන adopted children ස්වාමීන් වහන්සේ ඔබ මාව හදාගන්න ගත්ත දරුවෙක්. උන්වහන්සේ ඔබ මාව හදාගන්න ගන්නවා. හරියට අනාථ නිවාසයට මුදල් ගෙවලා ඒ අයිති අරගෙන උපැන්නේ අස්සම් කරලා තාත්තගේ අම්මගේ නම දාලා මාව ගත්තා වගේ. මගේ ආදර ප්‍රේමන්තනේ එහෙම ගත්ත තැනක්. බෞතිස්මය කියන්නේ ඒ වගේ ගැඹුරු අත්දැකීමක්. දැන් මේ බෞතිස්මය ජේසු ජොර්දානේ ලැබපු බෞතිස්මය නෙමෙයි. මේ ශ්‍රාවක ජීවම්තුමා බෞතිස්මය ලබද්දී ශ්‍රාවක ජීවම්තුමා බෞතිස්මය ලබන තැනදී මගේ ප්‍රේමවන්තයනේ. ඒ බෞතිස්මය ඒගොල්ලන්ගේ සම්ප්‍රදාය තිබිච්ච දෙයක්. එයා වතුරේ කිලුණා.
එයා වතුරේ ගිලිලා එයාලා බැප්ටිසම් කියන්නේ තේරුම එකයි. ගිලිලා ආයි ගන්නවා කියන එක. එතකොට ගිලිනවා කියන්නේ මේ පිරිසිදු කරනවා කියන අත්දැකීම. පිරිසිදු කරනවා. ඒකයි ස්නාවක ජවම්තුමා කියන්නේ මම ආවේ මග පිළියෙල කරන්නට. මම ඔබ බෞතිස්ම කරන්නේ වතුරෙන්. පිරිසිදු කරන්න සූදානම් කරන්න. අර නාලාකාරිය නාලා අන්දලා ගන්නවා වගේ. මගේ ආදර ප්‍රේමන්තනේ ඒකයි ජේසු ඔබට මට දෙන බෞතිස්මය අතර වෙනසක් තියෙනවා. ඒකයි සුවිශේෂය කතා කරලා කියන්නේ ස්නාවක ජවම්තුමා පැහැදිලිවම කතා කරලා කියනවා මම ඔබව බෞතිස්මය කරන්නේ ජලයෙන්. නමුත් මට පසුව එන තැනන් වහන්සේ මට වඩා අනුභව සම්පන්න උතුමෙක් එන්නේ. එතුමාන්ගේ පාවහන් පටි මුදන්නවට මම නොවටිමි. එතුමානෝ ශුද්ධාත්මයන්ගෙන්ද ගින්නෙන්ද ඔබ බෞතිස්ම ස්ථාපනය කරනසේක. ශුද්ධාත්මයන්ෝ කියන්නේ මගේ ප්‍රේමන්තනේ රුවාක් යාවේ. රුවාක් යාවේ කියලා කියන්නේ ස්වාමීන් වහන්සේගේ හුස්ම. ලෝක ආරම්භයේදී හිස්ව පැවචිත්ත තැන බලන වචනේ කතා කරලා කියනවා ජෙනසිස් උප්පත්ති කතා පොතේ පළවෙනි පරිච්ඡේදයේ ස්වාමින් වහන්සේගේ හුස්මට මොකද වෙන්නේ? ආරම්භයේදී දෙවියන් වහන්සේ පළවෙනි වගන්තිය අහසත් පොළවත් මැවුසේක පොළව හිස්ව පාළුව තිබුණේ. මහා සයුර මත අන්ධකාරයක් විය. ආත්මානුභාවය ජලය මතුපට සැරිසරුණේය. ආත්මානුභාවය ඒකට අපි කියන්නේ රුවාක්‍යාවේ දෙවියන් වහන්සේගේ හුස්ම සැරිසරුණා ජලය මතු පිට. හරියට ජේසු ජෝර්දාන් නදියේ ඉන්නා වගේ. ජලය මත මෙන්න වචනය ආලෝ ඉන්නවා. එදා වචනය ආලෝකේ වේවා කියලා කියද්දී ආලෝකේ වුණා. ජලය ශුද්ධාත්මයන්ෝ වචනය. දැන් මෙම කවුද ඉන්නේ? ජෝර්දාන් නදිය ජලය වචනයන්ෝ ජේසු මෙන්න ශුද්ධාත්මයන්ෝ රුවාක්‍යාවේ. මගේ ප්‍රේමන්තනේ උන්වහන්සේ ශුද්ධාත්මයන්ගෙන් බෞතිස්මය කරනවා කියන්නේ ඔබට අලුත් හුස්මක් දෙනවා. මැටි ගොඩකින් හදපු මිනිස්සයා මතට නාස්පුඩු වලට උන්වහන්සේ හුස්ම වගුරවනවා. රුවාක් යාවේ කියන්නේ ඒක. එසකියල් 37 ඇටසැකිලි යායට දේව වචනේ ප්‍රකාශ කරන්න කියලා ඒ උණු හැදුනයින් පස්සේ සට ගාලා ඇටකටු හැදුනයින් පස්සේ කියනවා දිවස් වැකි කියන්න රුවාක් යාවේකට. දෙවනාසගේ ජීවන හුස්මට දිවස් වැකි කියන්න. එතකොට තමයි ඇටත් කටුවල පණ හම්බ වෙන්නේ. මැරිලා වගේ අපේක්ෂා භංග වෙච්ච කාලකන්ණි වෙච්ච ගෝලයෝ සේනාකුළුවේ උඩුමහල් මැදුරු එන්නේ නැද්දි? චුවම්තුමාගේ 20 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි වගන්තියේ සිට අපි දකිනවා ජේසු එතනට ඇවිල්ලා මගේ ප්‍රේමවන්තයනේ ජේසු එයාලා මතට හරියට මුල් මැටි ගොඩක් වගේ විනාශ වෙච්ච එයාලගේ ජීවිතයට ජේසු ඇවිල්ලා මොකද කරන්නේ? උන්වහන්සේ මොකද කරන්නේ මගේ ප්‍රේමවන්තයනේ? 22 වෙනි වගන්තිය උන්වහන්සේ ඉක්බිති ඔවුන් පිට හුස්ම හෙලා ශුද්ධාත්මයන්න් පිළිගන්න. හුස්ම රුවාක්‍යාවේ. ශුද්ධාත්මයන්ගෙන් මොකක්ද වෙන්නේ? ඔබට අලුත් ජීවිතයක් හම්බ වෙනවා. born again. මගේ ආදර ප්‍රේමන්තනේ බෞතිස්මය බැප්ටිසම් ඩිපින් කියන්නේ ඒ පුද්ගලයා වතුරේ ගිල්ලනවා. ගිල්ලලා ගොඩ ගන්නවා කියද්දි ගිල්ලද්දි මොකද වෙන්නේ? මැරෙනවා. දැන් පොඩි උංග ගිල්ලන්නේ නැහැ නේ. ඔතන පොඩි එකාට වතුර දාද්දි මඩද්දි නහයයි කටයි වහගෙන ඌව පොඩි එකාව වතුර බේසෙන් වතුර ගත්තොත් විනාශයක් වෙන්නේ. ඔය ප්‍රායෝගික නිසා ගිල්ලන්නේ නැත්තේ. ලොකු අය ගිල්ලන්න බෑ. ලොකු පූල් එකක් වගේ පල්ලි හදන්න වෙනවා. මේ තාප බැඳ ගන්නවත් සල්ලි නැතිකොට පූල් හදාද ඉන්න පුළුවන්. නැද්ද? මගේ ආදර ප්‍රේමන්තනේ. ඒක ප්‍රායෝගික දේවල් නෙමෙයි. ඒ නිසා තමයි සංකේතාත්මක වතුර දාන්නේ. සක්‍රමෙන්තුවක් කියන්නේ external sign of inward internal grace. බාහිර සලකුණක් වුණාට ඇතුළාන්ත වරප්‍රසාදයක් තියෙන්නේ. ඒතර ඒ ඇත්තටම ගිල්ලනවා. දැන් වෙන සභාවල අපි දකිනවා මේක ප්‍රැක්ටිකලි ගිල්ලනවා. ඒ කියන්නේ ගිල්ලලා ගන්නවා. ගංගා වලට ගිල්ලලා ගන්නවා. ජේසු මේ ජෝර්දානේ මේ පැත්තේ ගිල්ලලා ගද්දි ශ්‍රාවක ජෝහන්තුමා එහා පැත්තේ ගිල්ලලා ගත්තා. දැන් ඒක අපිට අතරමං වෙන්න ඕනේ නැහැ. ගිල්ලලා ගෙන මරලම ගන්න බැනද? ගිල්ලලා උබලාගෙනම ඉන්නවා. අර අත ගස ගන්න තේරුණාද කියන එක පොඩක් අර ෆීලිං එක දෙන්න මරනවා කියලා හුස්ම ඉරනවා වගේ එකක්. මගේ ප්‍රේමන්තනේ එහෙම කරන්නේ නැහනේ. නමුත් ගිල්ලනවා කියන්නේ මැරිලා ඔබ උපදිනවා. මගේ ආදර ප්‍රේමන්තනේ බෞතිස්මය කියද්දී ඔබට අලුත් ජීවිතයක්. ඔබ උන්වහන්සේ මම පුතේ ස්නාවක ජෝහන්තුමා කියන මම පුතේ ඔබව සෝදනවා විතරයි. සෝදනවා කියන්නේ නෙමෙයි තැන. උන්වහන්සේ ගින්නෙන්ද ශුද්ධාත්මයන්ගෙන්ද ගින්නෙන්ද බාලේප කරනවා. ශුද්ධාත්මයන්ගෙන් අලුත් ජීවිතයක් ලැබෙද්දී
ගින්නෙන් මොකද වෙන්නේ? ගින්න කියද්දී ඇවිලෙන දෙයක්. ගින්න කියන්නේ එනර්ජි එකක්. අර එන්ජින් එක ඇතුලේ පිස්ටන් ඇතුලේ ගිනි ගatti පෙට්‍රල් දාහනය වෙද්දී තමයි පිස්ටන් වැඩ කරන්නේ. එන්ජින් එක වැඩ කරන්න ගන්නෙ. ජවයක්. ගින්න ඔබ පිරිසිදු කරන තැනක්. රත්තරන් ගින්නේ උරගා බලනවා වගේ මම ඔබ වේදනාව නැමැති ගින්න උරගා බලනවා කියලා උන්වහන්සේ සිරාක් දෙකේ පහේ කතා කරලා කියනවා. මගේ ආදරේ පිළිබඳ රිදී පිරිසිදු කරනවා කියලා උන්වහන්සේ යසාය 48:10 කියනවා. ගින්න කියන්නේ purifying experience, energizing experience. ඒ වගේම තමයි ගින්න නිකන් තියන්නේ ඇවිලෙනවා. එතකොට ඒ ලබන නව ජීවිතය ගින්නක් වගේ මම අවුලවන්නට යන්න වෙනවා. මිෂන් එකක්. Baptism is a calling. මගේ ආදරේ පිළිබඳනේ ඒක මේකේ තියෙන ගැඹුර. ඔබට උන්වහන්සේ අලුත් ජීවිතයක් දෙන්නේ. උන්වහන්සේගේ ජීවිතයෙන් වන්දි ගෙවලා අලුත් ජීවිතයක් දෙන්න ගිනි ලියන්න. ප්‍රසාද ස්ථාපනයේ අරමුණ මොකක්ද? ක්‍රිස්තුස් වහන්සේව දැනගන්න, ආදරය කරන්න, ඒ ආදරය බෙදන්න. ඔබ තුළ ඒ ගින්න ඇවිලන ගිනි මොන ගිනිද? මොන ගින්නක්වත් නැහැ. ඇවිලිලත් නැහැ. පත්තු කරමයි නිවිලා නැද්ද? ප්‍රේමාලෝකයේ නිවි ගියා. මට පත්තු කරන්න බැරුව ගියා. පත්තු කරත් පත්තු වෙන්නේ නැහැ. මොකද එනර්ජිත් නැහැ. ටික දාහනය වෙන්න යාඥා ජීවිතයක් පන්නරයක් ඒ ගිනි කූර ගහලා පත්තු වෙච්ච ලයිටරේ ගිනි ගල ඇතිරිලා පත්තු වෙන අත්දැකීමක් නැහැ. බෞතිස්මය ලැබුවා හරි. බෞතිස්මය ලැබුවට දේව වචනට ඇහුම්කන් දීමක් නැහැ. ඒ පන්නරයක් නැහැ. පෝෂණයක් නැහැ. සප්‍රසාදය ලැබුවත් ඒක ලබන්නේ ලබන්නම් වාලේ. නමුත් මේ බෞතිස්මය ලබද්දී ඔබගේ ජීවිතයට අලුත් ජීවිතයක්. ඒ ලබන ජීවිතය ශුද්ධාත්මයන් තුළ අභිවෘද්ධියාලයේ පත්තු වෙන ජීවිතයක්. සොල්දාදුවෙක් විදියට මිෂන් එකක් කරන්න. අපි කොහෙද ඉන්නේ මගේ ප්‍රේමාන්තනේ? කිතුණුවන් විදියට කතෝලිකයෝ විදියට අපි කොහෙද ඉන්නේ? කතෝලිකයෝ විදිහට ඒ කියන්නේ හරීම සීනි බෝල කතෝලිකකමක් තියෙනවා. කැපුවත් කතෝලිකනේ. ඒ කියන්නේ ගලන්නේ කතෝලික කතෝලික කියලා ලේ කතෝලික නේ. තොරන් ගහනවා ගැහිල්ලක් මගේ ප්‍රේමාන්තයනේ කොහමද? කොඩි ගස් උස්සනවා නත්තලට කොහමද සෙනග අම්මා නත්තලට මට ෆාදර් කෙනෙක් කතා කරලා කියනවා කලන 2843ක් සෙනග කියලා. ඒ කියන්නේ කොහමද මම දන්නේ සප්‍රසාදයෙන් යන්නලා දුන්නත් දන්නේ නැහැ. නැත්නම් මාක් කරලා ගත්තත් දන්නේ නැහැ. හරි සන්තෝසයි. නත්තලට විතරයි. නේ පාස්කු මහා සිකුරාදට මගේ ප්‍රේමවන්තනේ මලගෙදරට ආව සෙනග බලන්න නැද්ද? නැත්නම් තරහ වෙයිනේ. නේ මලගෙදර එන්න බෑ. ඒක තමයි අපේ කතෝලිකකම. විලි ලැජ්ජයි මගේ ප්‍රේමවන්තේ. අසික්කිතයි, හිරිකිතයි. නමුත් එතන නෙමෙයි කතෝලිකකම තියෙන්නේ. ජවයක්. උන්වහන්සේ ඔබ බෞතිස්මය ලබද්දී ඔබ පොඩි එකෙක් වගේ ඉන්නද්දී ඔබගේ ඥානමෝපිය ඔබ වෙනම පිළිතුරු දුන්නා. මම පාපේ ප්‍රතික්ෂේප කරන්නට, යක්ෂයාව ප්‍රතික්ෂේප කරන්නට, පාපයට ඇල්ම ප්‍රතික්ෂේප කරන්නට පිළිතුරු දුන්නා. ඒ පිළිතුර තුළ මම කොහෙද ඉන්නේ? ස්වාමීන් වහන්සේ වදානවා, විශ්වාස කරනවා, එකම දෙවියන්ට මම නමස්කාර කරනවා කියලා පිළිතුරු දුන්නා. මගේ ආදරේ ප්‍රේමවන්තනේ මේ පිළිතුර තුළ ජීවත් වෙන තැනක්. ඒක අපි අද අපෙන් අහන්නට ඕනේ මම කොහෙද කියලා. ඇත්තටම මගේ මිෂන් එක මොකක්ද? ජේසුස් මාව පත් කරේ කාර්යයක් සඳහා. බෝම්බ වැඩිච්ච පල්ලියේ කුරුස්සේ ගාව දන ගහන සොල්දාදුවෙක් දකින්නවා කුරුස්සේ අත් දෙකයි කකුල් දෙකයි නැහැ. එතන බෝඩ් ලෑල්ලක තියදී ඉලෙනවා ස්වාමීනි ඔබ වහන්සේගේ දෑත් මගේ දෑත්. ඔබ වහන්සේගේ දෙපා මගේ දෙපා. ඔබ වහන්සේගේ අත්වලින් කරන්න තියෙන දේ මම මගේ අත්වලින් වෙන්නට ඕනේ. ඔබ වහන්සේගේ දෙපයින් යන්න තියෙන තැන මම යන්නට ඕනේ. මගේ ප්‍රේමවන්තනේ මම කොහෙද ඉන්නේ? ඒක අද ස්වාමීන් වහන්සේ ඔබට අභියෝග කරන්නේ. ස්වාමීන් වහන්සේ බෞතිස්මය ලබද්දී උන්වහන්සේ ඔබව ශුද්ධාත්මයන්ගෙන් ගින්නෙන් නාලෙප කරනවා. උන්වහන්සේට ඔබ බද්ධ වෙනවා මගේ ප්‍රේමවන්තනේ. බද්ධ වෙනවා කියද්දී දැන් ඔබ මම අවජාතක වෙද්දී ඔබ මාව අයින් වෙලා කැපිලා වෙන් වෙලා තියෙද්දී ස්වාමීන් වහන්සේ ඔබ බද්ධ කරගත්තී හරියට අවයවයක් වගේ. දැන් හිතන්න අත කැපිලා වෙන් වුණා කියලා. අත කැපිලා වෙන් වෙච්ච ගමන් මැරෙන්නේ නැහැනේ. ඒකට පණ තියෙනවා. ඉක්මනට අයිස් වල දාලා අරගෙන ගියොත් එහෙම ගොඩ දාගන්න පුළුවන් සමහර වෙලාවට. කැපිලා වෙන් වෙලා. හැබැයි අත කැපිලා වෙන් වුණයින් පස්සේ අතේ තේරුමක් නැහැ.
කමියුනිකේෂන් එකක් නැහැ. අත තියෙන්නේ අල්ලන්න, අත තියෙන්නේ ලියන්න, අත තියෙන්නේ කඩා ගන්න, අත තියෙන්නේ ගහන්න, අත තියෙන්නේ හදන්න. මේ ඇඟිලි වල තේරුමක් තියෙනවා. හැම ඇඟිල්ලකම තේරුමක් තියෙනවා. මහපට ඇඟිල්ල කිව්වල මම තමයි මහපට ඇඟිල්ල. දබර ඇඟිල්ල මම තමයි පොයින්ටිං ෆින්ගර් දෙන්නේ. ඊට පස්සේ ලොකු ඇඟිල්ල මම තමයි ලොකු ඇඟිල්ල. මම තමයි රන් ඇඟිල්ල. මට තමයි රත්තරන් දෙන්නේ හાર્ට් එකට කනෙක්ට් වෙන වේන් එකක් තියෙනවා කියලා කිව්වල. චික්කිනි ඇඟිල්ලක මම චික්කිනි ඇඟිල්ල. තමුසෙගෙන් මොකද්ද වැඩේ? ඇයි නෝනලා මේකප් දැම්මයින් පස්සේ මුණ කහන්න. එහෙමයි කියලා කිව්වලු. ඒක නෙමෙයි චික්කිනි ඇඟිල්ල. ග්‍රිප් එක ගන්න. තදට හයියෙන් අල්ල ගන්න බර චූටි ඇඟිල්ල ඕනේ. කකුලේ චූටි ඇඟිල්ලම බැලන්ස් එක තියාගන්න ඕනේ. හැම අවයවයකටම තේරුමක් තියෙනවා. හැබැයි මේක වෙන් වුණොත් එහෙම තේරුම නැහැ. ජේසුස් මොකද කරන්නේ? ඔබව සම්බන්ධ කරගන්නවා. එතකොට කමියුනිකේෂන් එකක් එපිස 1:22 බලන්න. එපිස 1:22 ස්වාමීන් වහන්සේ කතා කළා කියන වචනය ගන්න. උන්වහන්සේ කතා කළා කියනවා මතු පැමිණෙන 22. උන්වහන්සේ සභාවේ මහේශාක නායකයාණන් කොට පත් කළසේක. සභාව උන්වහන්සේගේ ශරීරය එහි හිසවන සියල්ල බද්ධ කරන ක්‍රිස්තුස් වහන්සේට සම්බන්ධ වූ විට එකම සර්ව සම්පූර්ණයක් ඇති වේ. ඔබ මාව බෞතිස්මෙන් තමයි කනෙක්ට් වෙන්නේ. බෞතිස්මෙන් ලැබුණ කිතුණුන් අතර ඒ සම්බන්ධතාවය තියෙන්නට ඕනේ. මගේ ආදර ප්‍රේමාන්තනේ අපි සාංගික වෙන්නේ බෞතිස්මයෙන්. ජේසුට සම්බන්ධ වෙන්නේ බෞතිස්මයෙන්. කැඳවීම ලබන්නේ බෞතිස්මයෙන්. 1 කොරින්තිය 12 වෙනි පරිච්ඡේදය බලන්න. උන්වහන්සේ කතා කළා කියන වචනය මේ සාංගිකත්වය තුල ස්වාමින් වහන්සේ ඔබ මාව අවදි කරන ලස්සන දෙයක් තියෙනවා. උන්වහන්සේ කතා කළා කියනවා හැම කෙනෙක්ම අවයවයක් 26 වෙනි වගන්තිය බලන්න. මෙසේ එක අවයවයක් වේදනා විඳී නම් ඒ සමග සියලුම අවයවයෝ වේදනා විඳිති. එලෙසම එක අවයවයක් ගෞරව ලබයි නම් ඒ සමග සියලුම අවයවයෝ ප්‍රීති වෙති. කනෙක්ෂන් එකක්, ඉන්ටර්නෙට් එකක්, ජාලයක් බෞතිස්මෙන් එක වෙන්නේ. මගේ ආදර ප්‍රේමාන්තයනේ එනිසා තමයි මේ සක්‍රමේන්තුවේ තියෙන ගැඹුර. දැන් මම මේ කියන එකට හර්ට් වෙන්න එපා. හැබැයි මම මේක කියන්නේ කෙනෙක්ව අවදි කරන්න. කවදාවත් කෙනෙක්ව පහත් කරන්නවත් රිද්දන්නවත් නෙමෙයි. දේව වචනේ තියෙන රිද්දන්න නෙමෙයි. රිදුනොත් කරන්න දෙයක් නැහැ. මිශ්‍ර විවාහයක් ගන්න. මිශ්‍ර විවාහයේදී මගේ ආදර ප්‍රේමාන්තයනේ මිශ්‍ර විවාහ කරගෙන ඉන්න අය එක ප්‍රශ්නයක් කරගන්න එපා. ඔබ සමහරවිට කතෝලික විවාහයකට වඩා ලස්සන ජීවිතයක් ඔබ ගත කරනවා. ඒක ඔබ විඳින්න. ඒක ඔබ ප්‍රශ්නක. හැබැයි මම මේ කතා කරන්නේ බඳින්න යන අය, affairs වලට යන්න හදන අය, ඒ ඔක්කොට මම කියන්නේ. මතක තියාගන්න ඔබගේ සහකාරිය බෞතිස්මය ලැබලා නැත්තම් එතන සක්‍රමෙන්තුවක් නැහැ. ජේසුව බෙදා ගන්න විදියක් නැහැ. එයා ඇදහිල්ලක නැහැ. එයා සක්‍රමෙන්තුවක නැහැ. එකයි සභාව මිශ්‍ර විවාහයේදී වෙනම ෆෝම් එකක් ඩිස්පෙන්සේෂන් ෆෝම් එකක් සයින් කරලා බිෂප් හවුස් එකෙන් විශේෂ අවසරයක් ගන්නවා. ඇයි බඳින්න අය නැහැ. හොයාගන්න බැහැ. නැත්නම් වෙන අකරතැබ් ඒකම තියෙන ෆෝම් එකේ ෆිල් කරන්න. ඒ කාරණා නිසා අවසර දෙනවා බිෂප් හවුස් එකෙන්. පූජාවක් නැහැ. දැනනවද කියන? මොකද කියන්නේ ඒකට අපි? භාග පූජාවනේ. පූජා භාගයි කාලක් බැරිද ෆාදර්? 3 කාලක් කරලා දෙන්න බැරිද? පල්ලියට මෙන්න මෙහෙම කරලා තියෙනව නැද්ද? එහෙම නැහැ. ඒක පූජාවක් නෙමෙයි. අඩු ගන්න මේ ඇඳුමවත් අඳින්නේ නැහැ. පූජාවක් වගේ අපි පෙන්නනවා. දේව අභිරහස් කිරිල්ලක් නෑ. යාඥා හැමයක් විතරයි. ඒකට හේතුව සක්‍රමෙන්තුවක් නෙමෙයි. එනිසා මගේ පුතේ දුවේ ඔබ තාම ඔබගේ පාර්ට්නර්ව හොයාගෙන නැත්තම් එක පළවෙනි කාරණාව කිතුණුවෙක් වෙන්නට ඕනේ. ඒකයි තියෙන වැදගත්කම. ඔබ ජීවිතේ හරි මරාගන්නේ ප්‍රශ්න තියෙයි. හැබැයි ජීවිතේ කතෝලිකෙක් කිතුණුවෙක් මම අනිත් අයව පහත් කරනවා නෙමෙයි, සමා වෙන්න මම එහෙම කරනවා නෙමෙයි. නමුත් මම මේක අවදි කිරීලා කරන්න ඕනේ ඔබව. කිතුණුවෙක්, කතෝලිකයෙක්, බෞතිස්මය ලැබපු කෙනෙක්. එතන තමයි සක්‍රමෙන්තුවක් වෙන්නේ, අවයවයක් වෙන්නේ, ස්වාමීන් වහන්සේට බද්ධ වෙන්නේ, සම්බන්ධ වෙන්නේ. මගේ ආදර ප්‍රේමාන්තයනි, ජේසු මේ දේ කරන්න මොකද කරේ? ජේසු මේ දේ කරන්න ඔබ මාව ඒ කැඳවීමට ගන්න ජේසු ජෝර්දාන් නදිය ගිලුණා. මේක සංකේතාත්මකයි. එදා ජොෂුවා පොරොන්දු දේශයට ඊශ්‍රායල් ජනතාව අරගෙන යනකොට
මෝසස් රත මුහුදෙන් එතර කරගෙන යද්දී පොරොන්දු දේශයට යන්න ඉස්සෙල්ලා තියෙන ජෝර්දාන් නදිය. ජෝර්දාන් නදියෙන් තමයි එතර වෙන්නේ. පොරොන්දු දේශයට යන්න ජොෂුවා තමයි එතන ගඟ මැද ඉන්නේ. ජනතාව ඒ ජෝර්දාන් නදියේ ජලය දෙබෑ වෙලා ජනතාවේ මැදින් යනවා. අද ඉන්නේ ජොෂුවා නෙමේ ජීසස්. ජේසු ඒ ජෝර්දාන් නදිය ගිලෙනවා. එදා වතුර දෙබෑ කරා වගේ පාපය එතර වෙන්නට, පාපයෙන් එතර වෙන්නට, වහල්කමින් මිදෙන්නට, ඒ නිවහල් කරන්න ස්වාමින් වහන්සේ ඒ ගඟ දෙබෑ කරනවා. ඒ කියන්නේ නදියකට වඩා එහා තැනක ඔබගේ මගේ ජීවිතේ එතර කරන්න ස්වාමින් වහන්සේ ජෝර්දාන් නදිය ගිලෙනවා. මගේ ආදර ප්‍රේමාන්තයනේ, ස්වාමින් වහන්සේ බලන්න ප්‍රායෝගිකව දකින්න උන්වහන්සේ අර පෞකාරයන්ගේ පොලිමේ පිටිපස්සෙන් එනවා. පෞකාරයන්ගේ පොලිමේ එද්දී ජේසුත් එනවා යාලත් එක්ක. දකින්න මිනිස්සු මොනවා හිතන්නේ නැද්ද? ඒ කියන්නේ පෞකාරයන්ට තියෙන්නේ. මෙන්න ජේසුත් හිට ගන්නවා. හරියට ස්වාමී හිට ගත්තා වගේ කොමිසම් පොලිමේ. තේරුණාද කියන එක? පාපුච්චාන්න මංගල්‍ය පාපුච්චාන්න බනේ පාදත් හිටියානම් කොහමද බා? ආලකට පූජාව තියෙනවා එන්නේ හරි තේරුණාද කියන්නේ? ඒ නිසා ස්වාමීලාගේ කුම්සම් ගන්න ඇතුලේ මිනිස්සු ඉන්න තැන මං කියනවා පාද කොහේ හරි කමන්නේ දන ගන්නම් කියලා. මගේ ප්‍රේමවන්තනේ අපිට අනිවාර්යෙන් කොමිසමක් ඕනේ. ඉතින් කෙසේ වෙතත් දැන් ජේසු පොලිමේ ඉන්නේ නැද්දී? දැන් එදා කිව්වනේ අන්න දේවාජ බාලය කියන අද සුවිශේෂයේ ආරම්භයේදී මොකක්ද කියන්නේ? එයාලා ගැන තර්කයක්. මේ ක්‍රිස්තුවරයා විය හැකිද සෙනග අපේක්ෂාවෙන් බලා සිටියදී හැමදෙන ජොහාන් ගැන විවාද කරමින් සිටියදී ජොහාන් සියල්ලන්ට පිළිතුරු දෙමින් මම නම් ඔබ දැන් මේ කවුද මේ ක්‍රිස්තුස්? ජොහාන්ද ක්‍රිස්තුස්? නැත්නම් ජේසුද ක්‍රිස්තුස්? ජොහාන් කතා කරලා කියනවා අන්න දේවාජ බාලකයන්ෝ ලෝකේ පව් දුර්ලන තනන් වහන්සේ. පව් දුර්ලන කෙනා මෙන්න පව් පොලිමේ ඉන්නවා. මගේ ආදර ප්‍රේමන්තිනේ. වඩුවගේ පුතානේ නාසරත්නේ හරි අපි දන්නේ නැද්ද අයියලාගේ හැටි එන්නේ හැන්ඩියා යන් උස බලන්නකො පහේ 11 මාරග ලොක්කික ඔය හොඳ කිරුම් කරලා ඇති ඔය එන්නේ හරි කමින් බොමින් කියලා කිව්වේ ජේසුස් නේ පෙරේතයි කෑදරයි කියලා කිව්වේ පව් කරලා තමයි. මගේ ආදර ප්‍රේමන්තනේ ජේසුට වැඩක් නැහැ අනිත් අය මොනවද කියන්නේ කියලා. ජේසු මේ ලෝකෙට ආවේ ඔබගේ මගේ පාපය දරා ගන්න. පෞකාරයන් එක මුසු වෙන්න. උන්වහන්සේ මතෙව්ට කතා කරලා කියන්නේ මිනිස්සු චෝදනා කරද්දී මතෙව් 9 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේට චෝදනා කරනවා මෙයා පෞකාරයන් එක කමින් බොමින් ඉන්න. පෞකාරයන් එක මූ වෙනවා. ජේසු කියනවා මට වැඩක් නැහැ. වෛද්‍යවරයා ඕනේ රෝගියාට. මම ආවේ ඒකයි. කවදාවත් ඔබ පව් කරා කියලා අපේ ජේසුට ඔබ අප්පිරිය වෙන්නේ නැහැ. ඒ පොලිමේ උන්වහන්සේ ඉන්නවා. හැබැයි පාපයක් නැහැ. ඔබත් එක මුසුනාට පාපයක් නැහැ. සබන් කෑල්ල මගේ ප්‍රේමවන්තයනි ඇඳුමේ කහට එකේ සබන් ටික ගන්න ඕන නේද? පිරිසිදු කරන්න. සබන් එක පැත්ත අපියෝ කහට සබන් ජරාවේනේ කියලා වටේ ගාලා හරියන්නේ නැහනේ. එතන ගන්න ඕනේ. ඒකයි ජේසු එතන ආවේ මගේ ප්‍රේමවන්තයනි. උන්වහන්සේ බලන්න උන්වහන්සේ හිබ්‍රු පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තිය කතා කරලා කියනවා මන්ද අපගේ උත්තම පූජකයානෝ අපේ උත්තම පූජකයානෝ අපිට ඇත්තේ අපේ දුබලකම් ගැන අනුකම්පාවක් නැති උත්තම පූජකයෙක් නොව හැම අයුරින්ම අප වාගේ පරීක්ෂාවලට මුහුණ පාප රහිත උත්තම පූජකයෙකි. පාපයක් තිබුණේ නැහැ. හැබැයි පොලිමේ හිටියා. මගේ ආදර ප්‍රේමවන්තයන් උන්වහන්සේ පොලිමේ ඉඳලා ඒ ගඟේ ගිලෙනවා. හරියට අලුත් කිවිසුමක් අලුත් ජීවිතයක් දෙන්න උන්වහන්සේ ඒ පව් ගඟේ ගිලෙනවා. උන්වහන්සේ ඒ පාපයේ අස්සට යනවා. අර ගිහිල්ලයි ඔබ මාව එතර කරන්නේ. ඒකයි උන්වහන්සේ කතා කරලා කියන්නේ මාවත පිළියෙල කරන්න. ස්වාමීන් වහන්සේට අද නැති මාවතක් දෙන්න උන්වහන්සේ එනවා. උන්වහන්සේ ගැලුම්කාරයා එනවා. ඒ එන්නේ කොහොමද? යෙසාය 40 වෙනි පරිච්ඡේදයේ අද අපි කියවන කොටස ඒ ස්වාමීන් වහන්සේ එනවා. 10 වෙනි වගන්තිය මහෝත්තම දෙවි සමිදානන්සේ බල පරාක්‍රමයෙන් වඩිනසේක වික්‍රමයෙන් පාලනය කරන්න වඩිනසේක ත්‍යාජයන් එතුමානෝ සමන් සමග ගෙන එනසේක තම සෙනගර විපාකයන් ප්‍රදානය කරනසේක එඬේරෙකුසේ එතුමානෝ තම රැළ පෝෂණය කරනසේක. එඬේරෙක් වගේ එන්නේ බෞතිස්මයේ අත්ත මිදි වැලට සම්බන්ධ කරන්නට. ඒ අත්ත මිදි වැලට අත්ත මිදි වැලෙන් වෙන් වුණොත් මුකුත් කරන්න බැරි නිසා
ඔබගේ මගේ ජීවිතය සාතන් හපයක් කරගෙන බයිට් එකක් කරගෙන ඉන්න තැන ස්වාමීන් වහන්සේ වන්දි ගෙවලා ඔබට මට එඬේරෙක් වෙන්න ස්වාමීන් වහන්සේගේ රීරි මාංශයෙන්ම උන්වහන්සේගේ රුධිරයෙන් ඔබ මාව පෝෂණය කරලා ශරීරයෙන් පෝෂණය කරලා ඒ එඬේරම බැටළුවෙක් වෙලා මැරිලා ඔබගේ මගේ ජීවිතයට ශක්තියක් වෙලා වෙන්න ඇවිල්ලා මගේ ආදර ප්‍රේමාන්තියනි එක මහ දයාබර බැඳීමක් අත්ත මිදි වලට වගේ මිදි අත්තේ මිදි වැලේ ලස්සනක් තියෙනවා අනිත් අතු වැල් වගේ නෙමෙයි මිදි අත්තයි වැලයි අයිඩෙන්ටිෆයි කරගන්න බෑ අඳුරගන්න බෑ දෙකම එක වගේ මගේ ආදර ප්‍රේමාන්තිනි ගහක වෙන් වෙච්ච අත්තක් බත් කරන්නේ කොහොමද ගහ තුවාල කරන්න ඕනේ ගහ තුවාල කරලා කැපිච්ච අත්ත ඒ තුවාලයට ගාවනවා යා කරනවා බත් කරනවා ජෙස් තුවාලුනේ නිසා පාපයක් නැතුව තුවාලුනේ තුවාල වෙච්ච ඔබව එකතු කරගන්න උන්වහන්සේගේ කරගන්න මගේ කරගන්න දරුකමකට ගන්න මගේ ආදර ප්‍රේමාන්තේනේ ඒකයි උන්වහන්සේ ජෝර්දානේ ගිලෙන්නේ මගේ ආදර පුතේ දේ ප්‍රේමාන්තේනේ මේ තන මහා ලස්සන අත්දැකීමක් උන්වහන්සේ ගිලෙලා ඔබට මට බලය වෙනවා ඔබගේ මගේ ජීවිතයේ ස්වාමින් වහන්සේ මේ කැඳවීමට ඔබ මම ආරාධනා කරනවා ජේසු දන ගහන්නේ කාගාවද ජේසු දන ගහන්නේ ස්නාවක ජුවම්තුමා ගාව තමුගේ සහෝදරයා ගාව හැබැයි පෙරමග සූදානම් කරන්න ආවගෙන උතුම් කවුද ස්නාවක ජුවම්තුමා දෙමෙයි ජේසු එතකොට මෙතන හරියට ස්නාවක ජුවම්තුමා ගාව ජේසු දන ගහනවා එක බැහැපත්කමේ මහා දයාබල ලස්සන තැන ජේසු දන ගහද්දී ස්වර්ගය ඇරෙනවා ජේසු දන ගහද්දී ස්වර්ගය ඇරෙනවා ඔබ මගේ ප්‍රියාදර පුතා ඔබ ගැන මම ප්‍රසන්නයි කියලා හෙනවා මගේ ආදර ප්‍රේමාන්තේනි ජීවිතයේ ස්වාමීන් වහන්සේගේ මිෂන් එක කරන්න ස්වාමීන් වහන්සේ ඔබට මට මහා පූර්වාදර්ශයක් උන්වහන්සේ ඔබට මට කතා කරලා කියන්නේ ඒ නිසා දන ගහන්න ඕනේ බැහැපත් වෙන්න ඕනේ ඒ ස්වර්ගය විවර වෙන්න ආඩම්බර උද්දච්ච පඬිත චරිතවලට ස්වාමීන් වහන්සේ කතා කරන්නේ නැහැ උන්වහන්සේ දීනයන් උසස් කරලා නරපතින්ව පහතට හෙලනවා වට්ටලා සාවුලුව උන්වහන්සේ වට්ටලා දුවිල්ල කාලා පස් කන තැනක තමයි පාවුල උනේ මගේ ප්‍රේමාන්තයනේ ස්වාමීන් වහන්සේගේ හඬ ඇහුනේ මගේ ආදර ප්‍රේමාන්තයනේ මේ තැන ඔබගේ ඔබ මම තාම අන්ධ වෙලා ඉන්නේ බෞතිස්මය ලැබුවට වැඩක් නැත්තේ ඔබගේ මගේ මේ ඔල්ලුව ඇතුලේ තියෙන ඊගෝ එක මමත්වය ස්වාර්ථය ආත්මාර්ථය මම කියන තැන මේ ආඩම්බරයත් එක්ක ස්වාමීන් වහන්සේ ඔබට කතා කරන්නේ නැහැ ස්වර්ගය ඇරෙන්නේ නැහැ ඔබට ඇහෙන්නේ ඔබවම තමයි අනාවරණයක් නැහැ මගේ ආදර ප්‍රේමාන්තයනේ ස්වාමීන් වහන්සේ දන ගහද්දී ස්වර්ගය විවර වෙලා ඇහෙන්නේ මොකක්ද ඔබ මගේ ප්‍රියාදර පුතා ඔබ ගැන මම ප්‍රසන්නයි මොකක්ද මේ කියන්නේ මේක කියන්නේ ඔබට හොඳට තේරුම් ගන්න ප්‍රියාදර පුතා කියලා කියද්දී මේ කියන්නේ අර අපේ දේශපාලනඥයන්ගේ පුතාවලා වගේ නෙමෙයි හරි මගේ තාත්තා මේවයි තාත්තා මේවයි කලලයිට් පොලිසියෙක් සත්ත පහකට ගණන් ගන්න තාත්තල්ලග තාත්තා කියලා තාත්තට කියනවාද ආයන එකන විභාග කරන්න ඔත්ත ඕනේ නැනේ කෙලින්ම එක්සෑම් පාස් වෙනවානේ තාත්තා තේරුණාද එහෙම මහා ඒ කියන්නේ අසික්කිත ප්‍රිවිලේජ් එකක් තියෙන තැනක් නෙමෙයි එහෙනම් ජේසුස්ට කියන්න තිබුණා පිලාත් මේ ඉරාන්ද මවපු තැනන් වහන්සේගේ පුතා හරිද භාවනවා තේරුණාද ඒ කියන්නේ පරිසිවරුන්ට කියන්න තිබුණා මම දෙවියන් වහන්සේගේ තාත්තා කියපු ගමන් නායක පූජකයාගේ සොල්දාදුව චට ගාලා ජේසුට ගැහුවා තේරුණාද කියන්නේ සමාරියෙන් හරහා එනකොට ජේසුව පිළිගත්තේ නැති නිසා ජෙරුසලමට යන්න තියෙන නිසා ජුවාම් ජාකෝබ් ඇහුවා ස්වාමීනි ගෙන්දගම් වර්ෂාවක් වස්සන්න දෙන්නද ගේම මුන්ට ජේසු ඒගොල්ලන්ට දුන්නා තුනක් මේව කරන්නේ ඒ කියන්නේ එහෙම ඊට පස්සේ පේදුරුතුමා අරගෙන කන් කපාගෙන නැද්ද කර්මාල කපනවා වගේ වැඩ දාගෙන යද්දි ජේසු කරුණා කළා කඩුව කොපුවේ දාගන්න මගේ තාත්තාට ඕන්නම් දේවදූත හමුදාවක් එවන්න පුළුවන් ඒ තාත්තගේ එහෙම වැඩ පෙන්වන්නේ මේ ජේසු ආවේ ප්‍රියාදර පුතා කියද්දි මගේ ප්‍රේමාන්තයනේ ප්‍රියාදර පුතා කියද්දී දුක් විඳින දාසකත්වයක් මේ ප්‍රියාදර පුතා කියන එක තියෙන ගීතාවල දෙවන ගීතයේ දුක් විඳින දාසයා ප්‍රියාදර කියන වචනේ එන්නේ යෙසායා සෆරින් සර්වන්ට් concept එකෙන් ඒ කියන්නේ දුක්
විඳින්න ඉන්නේ. ප්‍රියාදර වෙන්නේ කොහොමද? තාත්තගේ කැමැත්ත කරන තැනක්. ඒ කියන්නේ තමුන්ගේ කැමැත්ත මරාගෙන තාත්තගේ කැමැත්ත කරන තැනක්. ඒකයි ජේසු කතා කරලා කියන්නේ උන්වහන්සේ ජුවම් 4 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි වගන්තියේ කතා කරලා කියන්නේ මොකක්ද? තාත්තා කියනවා මගේ ආහාරය නම් මගේ භෝජනය නම් මගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කිරීමත් උන්වහන්සේගේ කාර්ය නිමාවට පත් කිරීමත්ය. ඒක උන්වහන්සේ ලුක් 12:49 කියන්නේ මම ලෝකෙ ගිනිලන්න ආවා. ගින්න දැමටම ඇවිලී තිබෙම නම් කොපමණ හොඳද? මට එක්තරා බෞතිස්ම ස්ථාපනයක් ලබන්න තිබේ. ඉටුවනතුරු මම දැඩි සිත් වේදනාවෙන් පසු වෙමි. මගේ කුසලානයෙන් පානය කරන්න. ඒකයි මල්ලි වෙනට ගිහිල්ලා ජේසු මෙරි පුදුනේ. තාත්තේ පුළුවන් නම් මේ පාත්‍රය අහක් කරන්න. හැබැයි වහන්සේගේ කැමැත්ත මගේ කැමැත්ත නෙමෙයි වහන්සේගේ කැමැත්ත වෙන්න. පුත්‍රභාවය කියන්නේ ඒක. ඒක ජේසු කුරුසේදී කෑ ගහලා කිව්වේ තාත්තේ වහන්සේගේ හස්සයට මගේ ආත්මය බාර කරනවා. පුත්‍රභාවය කියලා කියන්නේ ඒකට. කැඳවීමක්, දුක් විඳින්න කැඳවීමක්, මමත්වය ඉරලා, ස්වාර්ථය ඉරලා අරගලයකට මුහුණ දෙන කැඳවීමක්. උන්වහන්සේට එහි කියන කැඳවීමක්. මගේ ආදර ප්‍රමාන්තනේ ජේසු ප්‍රසන්නතාවය ලැබුණ එතන. හැබැයි ලස්සන දේ මොකක්ද? උන්වහන්සේගේ යාඥාවේදී තමයි තාත්තා වැහෙන්නේ. උන්වහන්සේ මේ හැමදේම කරන්න ඉස්සලා තාත්තා ගාවට යන්නේ, යාඥාවට යන්නේ. ඒ සම්බන්ධතාවය අඳ උරවු ඒ කනෙක්ෂන් එකත් එක්ක වැඩ කරන්නේ. අපිට ඒව හෙන්නේ නැහැ. අපි කෙලින්ම වැඩ පටන් ගන්නවා. කිසිම සම්බන්ධතාවයක් නැහැ. කනෙක්ෂන් එකක් නැහැ. ඔබ විවාහ වෙච්ච දවසේ මගේ ප්‍රමාන්තනේ ඔබගේ අත් දෙකෙන් අල්ලගෙන තාත්තගෙන් ඇහුවේ මොකක්ද කැඳවීම කියලා. නෑ ඒව මතක නෑ. අපි අන්ධ වෙලා මගේ ප්‍රමාන්තයනේ. නමුත් ජේසු යන්නේ ආඥාවට. උන්වහන්සේ ගෝලියෝ තෝරගන්න තැන ලුක්තමාගේ 6 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තිය බලන්න. උන්වහන්සේ මුළු රාත්‍රියම ආඥා කරනවා. ගෝලයන්ව තෝරගන්නට කලින් කන්දක නැගී දෙවියන්වහන්සේට ආඥා කරමින් මුළු රැය ගෙවුසේක. උන්වහන්සේ මාර්තුමාගේ 14 මල්ලු යන ආඥා කරනවා කුරුසිය දරන්නට ඉස්සෙල්ලා. උන්වහන්සේ ගලිලේ මිෂන් එක පටන් ගන්න එක උන්වහන්සේ මාක් 1:35 හිරුදාවට බොහෝ කලින් උන්වහන්සේ හුදකලා වෙලා යාඥා කරනවා. තාත්තත් එක්ක සංවාදයක්. ජේසු එක මිෂන් එක පටන් ගන්නෙ යාඥාවේදී ස්වර්ගය විවර වෙලා ශුද්ධාත්මයන්ව ඇවිල්ලා ඒ කනෙක්ෂන් එකට ගිහිල්ලා තාත්තගේ හඬ ඇහෙනවා. අපිට මොනවද ඇහෙන්නේ? අපිට මොනවද තියෙන්නේ මගේ ප්‍රමාන්තනේ? බෞතිස්මයේ මේ අත්දැකීම කොට මට ඕනේ ස්වාමීන් වහන්සේ වැහෙන කෙනෙක්, උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇහෙන කෙනෙක්. එතනින් තමයි මේ කාර්යය පටන් ගන්නෙ. ජේසුට තාත්තා කතා කරලා කියන්නේ පුතේ මම ඔයාට ආදරේ. ඔයාගෙන මම ප්‍රසන්නයි. ජේසුගේ මුළු ජීවිතයම ජීවත් වුණේ එකත් එක්ක. මගේ තාත්තට මම වටිනවා. මගේ තාත්තට මම වටිනවා. ලකුණු දෙන ක්‍රම විදි දෙකක් තියෙනවානේ. එකක් තමයි බිඳුවේ ඉඳන් දීගෙන යනවා. හැබැයි ඔබ දන්නවා තව ක්‍රමයක් තියෙනවා 100ක් දීලා කපාගෙන එනවා. 100ක් දීලා කපාගෙන එනවා. 100ක් දුන්නා උන්වහන්සේට. උන්වහන්සේ 100 රැකගත්තා. අගය කරා. ජේසු එක ප්‍රාතිහාරයක්වත් කරලා නැහැ. ජේසු එක දේශනාවක්වත් දීලා නැහැ. ජේසු මලවුන් නැගිටලා නැහැ. ජේසු කුරුසිය දරාගෙන නැහැ. මිෂන් එක පටන් ගද්දිම තාත්තා කියනවා පුතේ ඔයාගෙන මම ප්‍රසන්නයි. ජේසු ජීවත් වෙන්නේ එකත් එක්ක. මිනිස්සු කියද්දි ජේසු බෙල්සබුල්ගේ බලයෙන් තමයි මේ වැඩ කරන්න කියද්දි නෑ. ජේසුට ඇහෙනවා තාත්තට මම ප්‍රසන්නයි. මම තාත්තගේ දරුවා. ජේසු මිනිස්සු කියද්දි මෙයා ජුසේගේ වඩුවගේ පුතා නැහැ. මගේ තාත්තා උන්වහන්සේ අම්මා ජුසේතුමා හොයද්දි මම මගේ තාත්තගේ ගෙදර ඉන්න ඕන කියලා දන්නේ නැද්ද? ජේසුට කියද්දි කෑදරයි කියලා කමින් මොමින් එනවා කියලා ජේසු දන්නවා නෑ මගේ තාත්තා කරන දේ මම කරන්නේ. මගේ ආදර ප්‍රමාන්තයනේ ඒ හඬත් එක්කයි ස්වාමීන් වහන්සේ වැඩ කරේ. අද උන්වහන්සේ ඔබට මට ආරාධනා කරනවා මේ හඬ ඇහෙන තැනකට යන්න. ස්වාමීන් වහන්සේ ඔබ මාව මේ හඬේදී ඔබ හඬ අහන්න ගියයින් පස්සේ උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතේ ජොර්දානේ ගිලිලා ඔබ විතර කරන්නේ. අද මට ගොඩාක් සතුටු දවසක්. ජීවිතයේ මම ආසම කරන දවසක්. ඒ තමයි මොකොත් හින්දා නෙමෙයි මේ මගේ ෆස්ට් මාස් එකේ සර්මන් එක. පූජාත්වරය ලැබලා ස්වාමි කෙනෙක් විදියට මම දීපු මුල්ම දේශනාව තමයි මේ දෙන්නේ. මේවම කිව්වේ නැහැ. හැබැයි මේ වචන කිව්වා. මගේ ආදර පිමන්තරේ පූජාත්වරේ මම ලැබුවේ
ජනවාරි 8 වෙනිදා ජනවාරි 12 වෙනිදා 12 වෙනිදා සෙනසුරාදා පූජාත්වරේ ලැබලා ඉරිදා මම මුල්ම පූජාව තියබ්බේ බෞතිස්ම ස්ථාපනයේ මංගල්‍ය පූජාව මමමයි දේශනා කරේ. ඒ රාත්‍රියේ ඔඩිනේෂන් සෙරමනි දෙකක් ඊට පස්සේ ෆස්ට් මාස් එකේ ඩිනර් ලන්ච් දෙකක් තිබුණා පූජා දෙකක් තිබ්බා. මේ ඔක්කොම කලබල ඇස්සේ මම රෑ යාඥාවේදී තාත්තේ මොකක්ද මම කියන්න කියද්දී මට මේ වචන ඇහුනේ. එදා සුවිශේෂී කතා කරපු වචන. ඔබ මගේ ප්‍රියාදර පුතා. ඔබ ගැන මම ප්‍රසන්නයි. මගේ ආදර ප්‍රමාන්තයනේ ඊට වඩා මට මොන තෑග්ගක්ද? ඊට වඩා මට ජේසුස් මොනවා කියන්නද? මම මිෂන් එක පටන් ගත්තෙත් මට වයස අවුරුදු 30 දී. ජේසුස්ගේ වයසේදීම තමයි. දැන් හැබැයි දැන් 43යි. මේ අවුරුදු 44යි. ජේසුස්ගේ වයස නෙමෙයි දැන්. නමුත් පටන් ගත්තේ 30 දී. ඒ ජේසුස් අනිවා මගේ ජීවිතේ ජෝර්දානයේ ගිලිලා මං කරපු පව් මගේ දුබලකම් මගේ මිස්ටේක්ස් බ්ලන්ඩර්ස් මගේ ජීවිතේ කුරුවල් වෙච්ච තැන් විකෘති වෙච්ච තැන් අස්සේ ජේසුස් ගිලිලා ඒ වතුර ඇතුලෙන් මාව උස්සවගෙන තරහගෙන කිව්වා පුතේ ඔබ මගේ ප්‍රියාදර පුතා කියලා. අදත් මම ජීවත් වෙන්නේ ඒ වචනවල. මගේ ආදර ප්‍රේමාන්තනේ හැම අරගලයකදීම හැම උදේකදීම එකයි මම දුවගෙන යන්නේ උන්වහන්සේ වහන්න. මිනිස්සු කියන පෛත්‍යයක් නෙමෙයි. මිනිස්සු කියන විකාර නෙමෙයි. උන්වහන්සේ මට කියපු දෙයක් තියෙනවා. ඔබ මගේ ප්‍රියාදර පුතා. මට සෙමිනේරියේ අන්තිම තේවාචාර්ය ලබද්දී ඩයකනේට් එක ලබන්න ඉස්සෙල්ලා කවුන්සලර්ස්ලා 3 දෙනෙක් මට කතා කරා. ඉන්දියාවෙන් ලෝකේ ඉන්න හොඳම සයිකියාට්‍රික් කෙනෙක් එයා කතා කරා. 3 දෙනාම මට කිව්වේ ස්වාමි කෙනෙක් වෙන්න එපා කියලා. හැබැයි මගේ තාත්තා මට කිව්වේ මම ඔබ ගැන ප්‍රසන්නයි පුතේ කියලා. ඒ හැම දෙයක්ම පැත්තක තියලා මම ස්වාමීන් වහන්සේට එහෙයි කිව්වා. අදත් මම ඒ ජීවිතය විඳිනවා. අදත් මම මගේ දේශනාව මම විඳිනවා. මම කරන දේ මම විඳිනවා. මොකද උන්වහන්සේට මාව ප්‍රසන්න නිසා. ප්‍රසන්න මම පර්ෆෝම් කරන දේත් එක නෙමෙයි. රිලේෂන්ෂිප් එකක් තියෙන නිසා. පූජාත්වරේ ඒ රිලේෂන්ෂිප් එක තුල හරි ඒ බෞතිස්මයත් එක්ක මට මාව ඉරලා මම ආසදේ කඩලා ස්වාමීන් වහන්සේට පිළිතුරු දෙන්න වෙනවා. ඒක තමයි ජේසුස් ජෝර්දානයේ ගිලුනේ. ඔබව මාව බැටළුවෙක් වගේ උස්සව ගන්නවා. යෙසායා අවසානයේ කතා කරලා කියනවා 11 වගනන්න 40:11 එඬේර කුසේ එතුමානෝ තම රැළ පෝෂණය කරනසේක දෑතින් බැටළු පැටවන් වඩාගෙන ලයෙහි උන් හොයාගෙන ගෙන යන සේක කිරි දෙන බැටළුවන්ට මඟ පෙන්වන සේක. මම මේ ඔබට දෙන්නේ කිරි. උන්වහන්සේගේ වචනය කියන්නේ ඔබ පෝෂණය කරන වචනය. බැටළු පැටියෙක් වගේ ඉතුරුළු කරගෙන යන මාව ස්වාමින් වහන්සේ ඔබට කිරි දෙන්නට ඔබ පෝෂණය කරන්නට කිරි දෙන බැටළුවන්ට උන්වහන්සේ මඟ පෙන්වනවා. ඒ වචනය මදිනු කියන්න දෙනවා. ඒ වචනය ඇතුලෙන් ගලනවා. ඒ කනෙක්ෂන් එක මට දැනෙනවා. ඒක මහා සුන්දර අත්දැකීමක්. මගේ සුදුසුකම පැත්තක නොසුදුසුකම පැත්තක තියලා උන්වහන්සේගේ දයාව නිසාම ඒ ජෝර්දානෙන් මාව එතර කරනවා. මේක මම විඳින ජීවිතය මගේ ප්‍රේමාන්තනේ. ඇයි මම මගේ ගැන කියන්නේ? ඔබට ඒ දේ අයිති නිසා. ඒ වගේම අයිති මට විශේෂත්වයක් නැහැ. මට මාව විශේෂයි. ඒක හරි ස්වාමීන් වහන්සේගේ ඇස්වල ඔබටත් පුළුවන් ඔබ විශේෂ වෙන්න. ඒ නිසා මම ඔබත් එක්ක ගන්න දෙනවා. ඔබ ඔබගේ බිරිඳත් එක්ක තියාගන්න. ඔබගේ ස්වාම පුරුෂයාත් එක්ක තියාගන්න. ඔබගේ දරුවත් එක්ක තියාගන්න. ජේසුගේ අතින් බාර ගන්න. මිෂන් එකක්. ජේසුට එහි කියන තැනක්. තමකම නසන තැනක්. තමුගේ ස්වාර්ථයේ ඉරණ තැනක්. ඉරලා ස්වාමින් වහන්සේට එහි කියන තැනක්. ඒ තුල ප්‍රීතිය විඳින්න. හැබැයි එකපාරක් ඇහැලා බෑ. ජේසුස් හැම දවසකම යාඥා කරා. හැම දවසකම යාඥා කරලා සුද්ධාත්ම අවදිය තුල හඬ ආවුණා. හැම රාත්‍රියකම යාඥා කරා. ජේසුට එහෙම යාඥා කරා නම් ඔබට මට කොහොම යාඥා කරන්නට ඕනේද? ජේසුගේ කාලේ ඉන්ටර්නෙට් තිබුණේ නැහැ. ජේසුගේ කාලේ Facebook තිබුණේ නැහැ. ජේසුගේ කාලේ WhatsApp තිබුණේ නැහැ. ලෝකයෙන් පිරෙන්න අපිට මේ තරම් තාක්ෂණයත් එක්ක ලෝකයෙන් පිරෙන්න ඕන තරම් දේවල් තියෙද්දි අපි මේ පිරෙන දේ ෆ්ලෂ් කරලා ස්වාමින් වහන්සේගෙන් කොච්චර පිරෙන්නට ඕනේද? මගේ ආදර ප්‍රේමාන්තයනි, ඒ නිසා ඒ ජෝර්දානයට යන්න ජේසුස් එක්ක ඔබගේ දුබලකම ආස්සේ ජේසුගේ අත අල්ලලා
පාපයට මැරිලා අවදි වෙන්න බෞතිස්මය ලබන්න රුවා කියාවේ ඒ ශුද්ධාත්මයන්ගේ ඔබ අලුත් වෙන්න ගින්නේ ආලේපය තුල අනිත් අයව ගිනිලන්න ඔබට පුංචි දෙයක් හරි කරන්න තිනවා ඒ ආදරය ප්‍රකාශ කරන පුංචි දෙයක් හරි ඒ ආදරය දෙන්න ලෝකයට යන්න ස්වාමින් වහන්සේ ඔබට ආරාධනා කරන ප්‍රමාන්තනේ ආමෙන්